හරි 21 වෙනි ප්‍රශ්නේ කතා කරලා තියෙනවා 21 සිට 23 ප්‍රශ්න සඳහා පහත පිළිතුරු ලබා දීමට පාසලක සිසුන් සමූහයක තොරතුරු ඇතුළත් කර ඇති පහත දක්වා ඇති වගු කොටස භාවිතා කරන්න. දී ඇති වගු කොටසේ ගබඩා කර ඇති රෙකෝඩ සංඛ්‍යාව කීයද? බොහොම සරලයි නේද? රෙකෝඩ ප්‍රමාණය කියලා කියන්නේ මොනවාද? මෙන්න මේ ටික. right. රෙකෝඩ සංඛ්‍යාව වෙන්නේ 4යි. බොහොම ලේසි උත්තර තියෙන්නේ. දී ඇති වගු කොටසේ දත්ත ගබඩා කිරීම සඳහා කොපමණ ශේෂ්ත්‍ර සංඛ්‍යාවක් භාවිතා කර තිබේද? ශේෂ්ත්‍ර කියන්නේ මොනවාද? student number, name, date of birth. එහෙනම් ශේෂ්ත්‍ර 3යි. එතකොට 21ට 3 වෙනි උත්තරේ, 22ට 2 වෙනි උත්තරේ. 23 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා student number සඳහා වඩාත් යෝග්‍ය දත්ත ප්‍රරූපය. එතකොට student number කියන එකේ ඔයගලන්ට පේනවා S අකුරක් පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට කෙටි ඉර පාවිච්චි කරලා තියෙනවා නේද? එතකොට ඒ දෙන්නම ඉලක්කම් වලට අදාළ නොවන දෙන්නෙක්. එතකොට ඒ කියන්නේ අකුරු සංකේත ඉලක්කම් කියන ಜಾති තුනම පාවිච්චි කරලා තියෙනවා. එහෙම පාවිච්චි කර ගැනීමේ හැකියාව තියෙන්නේ පාඨ කියන දත්ත ප්‍රරූපයේ යටතේ. දිනයක් කාලයක් කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔය date of birth කියලා පාවිච්චි කරලා තියෙන ආකාරයට. කරන්සි එකක් පාවිච්චි කරොත් අපි දන්නවා විනිමය සංකේතයක් එක්ක අපිට එන්නේ. ඒ වගේම නියුමරික් පාවිච්චි කරොත් තනිකරම ඉලක්ක විතරයි. ඒක නිසා අපිට යන්න පුළුවන් වෙන්නේ පාඨ කියන කොටසට. 24 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා දත්ත සමුදාය වගුවක ප්‍රාථමික අතුරු සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත් සඳහන් දෙය අතුරෙන් කවරක්ද? ප්‍රාථමික අතුර හිස් විය හැක. ප්‍රාථමික අතුරකට අදාළව තියෙන අගයන් කොයිම අවස්ථාවකවත් හිස් අගයන් තියෙන්න බෑ. ඒක නිසා මේක වැරදි. මොකද ප්‍රාථමික අතුරක හිස් අගයන් තියෙන්න බෑ. ඒ වගේම එකම දත්තය නැත්නම් එකම අයිටම් එක නැවත භාවිතා වෙන්න බෑ. අපි කියනවා රිපිටිෂන්ස් නැති වෙන්න ඕන කියලා. ප්‍රාථමික අතුරෙහි දත්ත ප්‍රරූපයේ සංඛ්‍යාත්මක විය යුතුමය. විය යුතුමය කියලා නීතියක් නැහැ. right. අපිට සංඛ්‍යාත්මක තියෙනවා නම් හැන්ඩල් කරගන්න ලේසි. නමුත් ඕනම ආකාරයක දත්ත ප්‍රරූපයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතනත් විය යුතුමය කියන නිසා වැරදි. ප්‍රාථමික අතුරේ දත්ත ප්‍රරූපයේ සංඛ්‍යාත්මක අගයක් විය හැක කියලා තිබුණා නම් අන්න නිවැරදි උත්තරයක් කියලා අපිට අරගන්න පුළුවන්. ප්‍රාථමික අතුරෙහි දත්ත ප්‍රරූපයේ පාඨ විය යුතුමය. ආයත් වතාවක් පාඨ ඊළඟට නියුමරික් අගයන් සංඛ්‍යාත්මක අගයන් right සමහරලාට දිනයක් වගේ දෙයක් අපිට අරගන්න පුළුවන් ප්‍රාථමික අතුරක් විදිහට. ඒක නිසා ටෙක්ස්ට් එකක්ම විය යුතුයි කියලා අපිට අරගන්න බෑ. ඒක නිසා මේක වැරදි. ඒතකොට නිවැරදි උත්තරේ නම් වෙන්නේ 4 වෙනි එක්කෙනා ප්‍රාථමික අතුර අනන්‍ය විය යුතුමය. පැහැදිලිව. එයා අනන්‍ය වෙන්න ඕනි, යුනික් වෙන්න ඕනි. රිපිටිෂන්ස් තියෙන්න බෑ. ප්‍රාථමික අතුරක් වුණාම අපි මතක තබා ගත යුතුම කාරණා දෙකක් තමයි ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය කොයිම අවස්ථාවකදීවත් හිස්ව තබන්න බෑ. සහ ඒකේ එම තීරුවේ පාවිච්චි කරන අගයන් අනන්‍ය විය යුතුයි. right. ඒක නිසා 24ට නිවැරදි උත්තරේ විදිහට 4 තමයි අපිට අරගන්න තියෙන්නේ. 25 අන්තර්ජාලය මගින් ප්‍රවේශ විය හැකි වෙබ් පිටු එකතුවකට අන්තර්ජාලය මගින් ප්‍රවේශ විය හැකි වෙබ් පිටු එකතුවකට අපි කියන මොකක් කියලාද? වෙබ්සයිට් එකක් කියලා නේද? වෙබ් අඩවියක් යයි කියනු ලැබේ. අන්තර්ජාලය කියලා අපි කතා කරන්නේ අන්තර්ජාලය නැත්නම් ඉන්ට්‍රානෙට් කියලා අපි කතා බහ කරන්නේ යම්කිසි ආයතනයකට අදාළව හැදිලා තියෙන ආයතනයේ සමහරවිට බ්‍රාන්චස් කීපයක් ශාඛාවන් කීපයක් නැත්නම් ආයතනයට අදාළ වෙන ගොඩනැගිලි කීපය සම්බන්ධ කරගෙන හැදිලා තියෙන කුඩා නෙට්වර්ක් එකකට තමයි අපි ඉන්ට්‍රානෙට් අන්තර්ජාලයක් කියලා කියන්නේ. අන්තර්ජාල නියමාවලි ලිපිනේ IP ඇඩ්‍රස් කියන එක අපිට පාවිච්චි කරන්න වෙන්නේ එක ජාලයක ඉඳලා තව ජාලයක් එක්ක සංනිවේදනය කරගන්නකොට ඒ එක් ජාලවල තියෙන උපාංග වෙන් කරලා අඳුන ගන්න. වෙබ් සේවා දායකය වෙබ් සර්වර් එක කියලා කියන්නේ මේ වෙබ් සයිට් එක දරාගෙන ඉන්න පරිගණකය. එයා 365 දවසෙම පැය 24ෙම අන්තර්ජාලය හා සම්බන්ධයි. තොර වෙබ් අඩවියක් හැදෙන්නේ
වෙබ් පිටු කීපයක එකතුවකින්. ඒව එකිනෙකට සම්බන්ධ වෙබ් පිටු. එතකොට වෙබ් පිටුවක් හැදෙන්නේ අපි කියනවා වෙබ් පිටුවක් හැදෙන්නේ HTML කේතයකින් කියලා. ඒතර HTML කේතයකින් වෙබ් පිටුවක් හැදෙනවා. වෙබ් පිටු කීපයක් එකතු වෙලා වෙබ් අඩවියක් හැදෙනවා. වෙබ් අඩවි සියල්ලම එකතු වෙලා තමයි ලෝක විසිරිවියමන World Wide Web කියන ඉන්ටර්නෙට් සර්විස් එක හැදෙන්නේ. අන්තර්ජාල සේවාව හැදෙන්නේ. එතකොට සමහරලාට දුවල පුතාලා පටලගෙන ඉන්නවා මේ World Wide Web කියන්නේ මේ ඉන්ටර්නෙට් කියලා. එහෙම නෙවෙයි. World Wide Web කියලා කියන්නේ අන්තර්ජාලයේ තියෙන එක සේවාවක් පමණයි. right? ඒක ඇතුලේ තව ඒ වගේ සේවාවන් තියෙනවා. right? ඊමේල් සේවාව ඒක එක සේවාවක්. ඊළඟට ඔය FTP සේවාව කියලා අපි කියනවා ගොනු හුවමාරු නියමාවලි සේවාව කියලා. File Transfer Protocol Service එක. ඊළඟට remote login දුරස්තව ප්‍රවේශ වීමේ හැකියාව. ඒව ඔක්කොම අන්තර්ජාලයේ සේවාව. Instant messaging ෂණික පණිවිඩ සේවාව. right? ඒ අතර තියෙන ප්‍රසිද්ධම සේවාව තමයි World Wide Web නැත්නම් WWW කියලා කියන්නේ. හොඳයි. ඊළඟට පහක් දක්වා ඇති URL එකෙහි වසම් නාම කොටස වන්නේ. අපි දන්නවා නේද? මේක දැන් අපි කොටස් කරගන්න අපි දන්නවා නේද? කොහොමද මේක කොටස් වුණාම වෙන් වෙන්නේ? HTTP කියලා කියන්නේ මොකද්ද? අපි කියනවා සේවාව කියලා නේද? sorry. මෙයාට අපි කියනවා නියමාවලිය. නියමාවලිය. මේ www කියන්නේ මොකද්ද? එයා තමයි සේවාව. සර්විස් එක. මේ donates.lk ඔන්න ඕක තමයි ඔයගලන්ගේ ප්‍රශ්නෙට උත්තරේ. වසම් නාමය කියලා කියන්නේ මේ donates.lk ට තමයි. එතකොට මේ exam aliraq docs aliraq මේ ඔය කියන දේ මොකද්ද? මේ තියෙන්නේ අදාළ සම්පත සඳහා. අදාළ සම්පත වෙත ඇතිමාවත පාත්තක කියලා අපි කියනවා. මේ මොකද්ද? මේ අවසානයේ පෙන්වන්නේ අදාළ සම්පත නැත්නම් relevant resource එක. ඒක PDF document එකක් වෙන්න පුළුවන් මෙතන තියෙනවා වගේ. වෙන මොකක් හරි ෆයිල් එකක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්, තවත් වෙබ් පේජ් එකක් වෙන්න පුළුවන්. right? එයා තමයි අවසානයේ ඔයගලට දකින්න හම්බෙන්නේ. ඒතර 26ට අදාළව තියෙන උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ. 27 HTML වලදී HR මෙහෙම HR උසුරණය මගින් නිර්වචනය කරගත හැක්කේ පහත සඳහන් දේ ඇතුලෙන් කවරක්ද? මෙතන පොඩි වැරද්දක් කරලා තියෙනවා මේගොල්ලෝ. HR කියලා කියන්නේ horizontal line නැත්නම් තිරස් රේඛාව කියන රේඛාවක් අපිට ඇඳ ගැනීම සඳහා පාවිච්චි කරන ටැග් එකක්. හැබැයි HR ටැග් එක සිංගල් ටැග් එකක්. කපල් එකක් එන්නේ නැහැ සාමාන්‍යයෙන් යාට. right? ඒකට මෙතන විවිධ විදිහට පාවිච්චි වෙලා තියෙන නිසා කියන්නේ උත්තර හතරක් තියෙන නිසා අපිට ශීර්ෂ රේඛාව කියන තැනට යන්න පුළුවන්. anchor කියන එක්කෙනා අපිට පාවිච්චි කරන්නේ A tag එකෙන්, break එක පාවිච්චි කරන්නේ BR කියන tag එකෙන්, තිරස් ruler කියන එක්කෙනා අපිට අරගන්න tag එකක් නෑ ළමයි. right? ශීර්ෂ රේඛාව, header line තප්පර කියන ළමයි header line නෙවෙයි horizontal ruler කියන එක ඔකට එන්න ඕනේ. ඔව් header line කියලා එකක් අපි කතා බහ කරන්නේ. horizontal line නැත්නම් horizontal ruler කියන එක තමයි අපි HR වලින් පාවිච්චි කරන්නේ. marking scheme එක පොඩ්ඩක් refer කරමු.
මේ කතා කරන්නේ 27 වෙනි ප්‍රශ්නේද 27ට. ඔව් 4 තමයි ඒගොල්ලෝ උත්තර දීලා තියෙන්නේ. ඒ කියන්නේ තිරස් රූලර් horizontal ruler කියන එක header line කියලා එකක් නෑ ළමයි. header tags කියලා තියෙනවා. H1, H2, H3 පාවිච්චි කරන්නේ අපි header tags වලට. header line කියලා කෙනෙක් කතා බහ වෙන්නේ නැහැ. එතකොට 4 තමයි මේ වැරදි උත්තරේ විදියට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට HTML හිදී විවරණයක් ඇති කරනු ලබන්නේ පහත් සඳහන් දෙය ඇතුළෙන් කවරක්ද? විවරණයක් කියලා අපි කියනවා ළමයි කමෙන්ට් එකකට. කමෙන්ට් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන කෙනාගේ. දැන් අපි කමෙන්ට් එක ගැන අපිට අමතක වුණත් අපිට මේ තුන් දෙනා මතක නේද? මෙයා පාවිච්චි කරනවා නේද? ලින්ක් එකක් හදාගන්න. මේක බ්‍රේක් එකක් හදාගන්න නේද? මෙයා පැරග්‍රාෆ් එකක්. රයිට් ඒතර පැහැදිලිවම ওই තුන් දෙනාගෙන් නෙවෙයි. එහෙම වුණාම පළවෙනි කෙනාගෙන් තමයි උත්තරය ඔයගලන්ට හම්බෙන්නේ. 29 ක්‍රමලේඛ භාෂාවන්ගේ කාරක ප්‍රමුඛතාව සලකමින් පහත දැක්වෙන ප්‍රකාශනයේ ඇගියු විට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? ඒක කාරක ප්‍රමුඛතාව කියන එක අපි අරගත්තොත් අපි මූලිකත්වය දෙන්නේ කාටද? යෂාන් ස්පෑන් කියන එකට මම එන්නම්. ස්පෑන් කියන එක අපේ සිලබස් එකේ නැහැ. එයා ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ මේ වෙබ්සයිට් වෙබ් පේජ් එකක ඒරියාස් වෙන් කරගන්න. right කාරක ප්‍රමුඛතාව අරගත්තම මුලින්ම ප්‍රමුඛතාවය හම්බෙන්නේ කාටද? වරහන් වලට. ඊළඟට වැඩි කිරීම සහ බෙදීම. ඊළඟට තමයි එකතු කිරීම සහ අඩු කිරීම කියන දෙන්න පාවිච්චි වෙන්නේ. ඒතර මෙතෙන්දී අරගත්තොත් පහ ගුණ කිරීම කියන වැඩේ තියෙනවා. ආයි එක ගුණ කිරීම පහ කියන එකක් තියෙනවා. ඒතර මෙතනදී මූලිකත්වය හම්බෙන්නේ වම් අත පැත්තේ ඉඳලා එනකොට හම්බෙන පළවෙනි කෙනාට. ඒ කියන්නේ මෙයා තමයි පළවෙනියට වැඩ කරන්නේ. ඊළඟට දෙවෙනියට මෙයා ඔය වැඩ කරනවා. තුන්වෙනියට වැඩ කරන්නේ මේ ධන ලකුණ. හතරවෙනියට තමයි මේ අඩු කිරීමේ ලකුණ වැඩ කරන්නේ. මොකද ධන ලකුණයි ඍණ ලකුණයි දෙන්නටම තියෙන්නේ එකම ප්‍රයොරිටි ලෙවල් එක මූලිකත්වය. හැබැයි වමේ ඉඳලා එනකොට මුලින් හම්බෙන කෙනාට ප්‍රමුඛතාවය හම්බෙනවා. ඒතර එහෙම බැලුවොත් මේක ක්‍රියාත්මක වෙන්නේ 5 වරක් 3 15 කියලා හැදෙනවා. එකතු කිරීම 1 වරක් 5 5 කියලා හැදෙනවා. අඩු කිරීම 1 කියලා හැදෙනවා. එතකොට දැන් වෙන්නේ 15ට 5ක් එකතු වෙනවා 20යි 21ක් අඩු වෙනවා 19යි. right ඒක නිසා නිවැරදි උත්තරය වෙන්නේ මේ තියෙන පළවෙනි උත්තරය. right එතකොට 20 වෙනි 29 වෙනි එකට උත්තරය වෙන්නේ 1. 30 පහත් දක්වා ඇති තාර්කික ප්‍රකාශන සලකා බලන්න ABC කියලා ප්‍රකාශන තුනක් දීලා තියෙනවා. දැන් මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ මේ සත්‍ය සහ අසත්‍ය එක්ක ලොජිකල් ඔපරේෂන් එක වැඩ කරන විදිහක් ගැන කියලා තියෙනවා. එතකොට පළවෙනි එකේදී කතා කරන්නේ 23 විශාලයි 14 කියන්නේ සත්‍ය ප්‍රකාශයක්. ඒක ඇන්ඩ් ඔපරේෂන් එක කරන්න කියනවා 11 විශාලයි 8. ආයසරයක් සත්‍ය ප්‍රකාශනය. එතකොට සත්‍ය සහ සත්‍ය කියන එක ඇන්ඩ් ඔපරේෂන් එකට දැම්මම උත්තරේ එන්නේ සත්‍ය. ඒක හරියට අපි අර එක ඇන්ඩ් එක කියලා එක අරගත්තා වගේ. එක ඇන්ඩ් එක වෙලාවට එන්නේ එකමනේ. ඇන්ඩ් ගේට් එකට අදාළව එක එක තියෙන වෙලාවේදී උත්තරේ එන්නේ එක. ඒ වගේ තමයි මෙයන්. දෙන්නම සත්‍ය නම් විතරයි සත්‍ය කියන්නේ. right ළමයි මං කියන එක පැහැදිලි නේද? කොතන ඉඳලාද පුතේ ඇහෙන්නේ නැතිව ගියේ? ඔව් සර් පැහැදිලි. දැන් තියෙන්නේ සර් ඔය කතා කරගෙන ඉන්න ගන්න තමයි. හරි.
එතකොට මේ පළවෙනි ඒ ප්‍රකාශය අපි කතා කරා 23 විශාලයි 14 කියන එක සත්‍යයි කියලා අපි අරගත්තා. 11 විශාලයි 8 කියන එකත් සත්‍ය කියලා අපිට හම්බුණා. එතකොට සත්‍ය and සත්‍ය කියන එකට උත්තරේ එන්නේ සත්‍ය කියලා. and B එකේ තියෙනවා 23 කුඩයි 14. මේක අසත්‍ය ප්‍රකාශයක්. so මෙතන එන්නේ O ඔපරේෂන් එක දෙවෙනි ප්‍රකාශයට අනුව 11 විශාලයි 8 කියන්නේ සත්‍ය ප්‍රකාශයක්. ඒ කියන්නේ හරියට මේ පැත්ත බිඳුව O එක හම්බුණා වගේ. එතකොට උත්තරේ හම්බෙන්නේ 1 නේද? O ගේට් එකට අදාළව දෙන්නම බිඳුව වුණොත් තමයි බිඳුව කියන කෙනා. ඔයාට එන්නේ. එක්කෙනෙක් හරි 1 වුණොත් 1 කියලා එනවා. ඒ කියන්නේ මෙතන එන්නේ සත්‍ය කියන අගේ. අවසානයේ තියෙනවා not වලට අදාළව නේද? not 23 විශාලයි 14 කියන්නේ සත්‍ය. එතකොට not සත්‍ය කියලා කියන්නේ අසත්‍යයි කියන එක. මොකද සත්‍ය කියන කෙනා not කියන එකට අදාළව වැඩ කරාම එයාගේ ප්‍රතිවිරුද්ධ කෙනා අපිට හම්බෙන්නේ. එතකොට අසත්‍ය. ඒක නිසා සත්‍ය සත්‍ය සහ අසත්‍ය. කියන්නේ තුන්වෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ විදිහට අරගන්න පුළුවන් වෙන්නේ. 31 පහත් දක්වා ඇති ව්‍යාජකේත කොටසෙන් ලැබෙතයි බලාපොරොත්තු වන ප්‍රතිදානය. බලමු ව්‍යාජකේත කොටස මොන වගේද කියලා. ඔව් එතකොට මේ තියෙන එකේදී ඔයගලන්ට කතා බහ කරනවා n කියන කෙනා 1යි අපි ආව hand trace කරලා බලමු. එතකොට n කියන කෙනාට 1 හම්බෙනවා. ඊළඟට do while n less than 5. එතකොට do while කෙනෙක් වැඩ කරන්නේ while condition එකක් විදිහටම තමයි. n කියන එක්කෙනා 5ට අඩුද කියලා බලනවා. ඔව් 5ට අඩුයි n කියන එක්කෙනා ඒක සත්‍යයි. ඊළඟට කියනවා print කරන්න n. එහෙනම් අපි print කරන පේලියක් ගන්නත් ඕනේ. යාගෙන් අපිට output එක එනවා 1 කියලා print වෙනවා. n සමානයි n එකතු කරන්න 1කට. එතකොට n එකක් එකතු වුණාම 2යි. ඊට පස්සේ අපි ඉන්නේ while එකේ අවසාන පේලියේ. එහෙම වුණාම අපි නැවත ගිහිල්ලා අදාළ කන්ඩිෂන් එක චෙක් කරනවා. එතකොට අදාළ කන්ඩිෂන් එක වෙන්නේ n කියන කෙනා 5ට වඩා කුඩාද? තාම n වලාගේ 2යි. ඒ කියන්නේ 5ට වඩා කුඩායි. ඒ කියන්නේ මෙයා නිවැරදි. n ව print කරන්න. ඒ කියන්නේ 2 print වෙනවා. නැවත n ගේ අගේ එකකින් වැඩි කරනවා. එතකොට n 3යි. නැවත ගිහිලා චෙක් කරනවා කන්ඩිෂන් එක සත්‍යයි. එහෙනම් n ව print කරනවා 3යි. n ගේ අගේ එකකින් වැඩි කරනවා 4. නැවත ගිහිලා චෙක් කරනවා n ගේ අගය කුඩයි 5ට වැඩි. ඒක නිසා n ව print කරනවා. n ගේ අගය එකකින් වැඩි කරනවා 5යි. නැවත ගිහිලා චෙක් කරනකොට දැන් තියෙන්නේ 5 කුඩයි 5 කියන ප්‍රකාශය. 5 කුඩයි 5 කියන ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් නෙවෙයි. ඒක අසත්‍ය ප්‍රකාශයක්. ඒක නිසා කෙලින්ම මේ කියන ලූප් එකෙන් එළියට එනවා. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ print වෙන්නේ 1 2 3 4 කියන අය. එහෙනම් උත්තරේ පළවෙනි උත්තරේ. විනාඩියක් ඉන්න දරුවනේ.
පුතාලා විනාඩියක් ඉන්න මේ කාට හරි කනෙක්ට් වෙන්න බැරි වෙලා ඉන්නවා යාට මම මේ ලින්ක් එක යවන ගමන් ඉන්නේ හරි එතකොට 31ට උත්තරේ වෙන්නේ 1 32 පහක් දක්වා ඇති කවර පිළිතුරකින් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ දී ඇති කලාවන් නිවැරදි පිළිවෙලට පෙළගස්වා ඇද්ද? ඔව් පේසස් ටික තමයි හරියට තියනවද කියලා මේ අහන්නේ. කියන්නේ පියවරයන් ටික. දැන් ඔයගලන්ට ශක්්‍යතා අධ්‍යයනය කියන එක ඔයගලන්ගේ සිලබස් එකේ නැහැ මේ වෙනකොට. right? නමුත් ඩිසයින් කරන එකයි කෝඩ් කරන එකයි ඔයගොල්ලෝ දන්නවා මොන පිළිවෙලටද තියෙන්නේ කියලා. ඩිසයින් කරලා ඉවරලා තමයි කෝඩ් කරන එක තියෙන්න ඕනේ. කෝඩ් කරලා ඉවර වෙලා තමයි ටෙස්ට් කරන එක කරන්න ඕනේ. එහෙම බැලුවොත් පළවෙනි උත්තරේ තමයි නිවැරදිම උත්තරේ වෙන්නේ. සැලසුම් කිරීම, කේතනය, පරීක්ෂා කිරීම. right? එතකොට ශක්්‍යතා අධ්‍යයනය කියන එක සාමාන්‍යයෙන් කරන්නේ ඊට කලින්. ඉතින් ශක්්‍යතා අධ්‍යයනය දන්නේ නැති දෝල පුතාලා සමහර ලාවට මෙතනදී වැරදි තැනකට එන්න පුළුවන් මොකද ඔයගොල්ලෝ දන්නේ නැති නිසා. ඒක නිසා මේකට ඔයගොල්ලෝ ලකුණු අරගත්තට කමක් නැහැ. නිවැරදි උත්තරේ වෙන්නේ 1. right? එතකොට ඒකේ උත්තරේ වැරදි වුණත් නිවැරදි වුණත් ඔයගොල්ලෝ ලකුණු අරගන්න. මොකද ඔයගොල්ලන්ගේ සිලබස් එකට අදාළව මෙහෙම එක්කෙනෙක් ගැන අපි කතා බහ කරන්නේ නැති නිසා. හරි. ඊළඟ විනාඩියක් ඉන්න මගේ බෝඩ් එක පොඩ්ඩක් රෙස්පොන්ඩ් කරන විදිය අවුල් තපරක් ඉන්න. හරි. බාධා කිරීම වැඩි ළමයි. විනාඩියක් ඉන්න. right. පුතේ අද මේ ටෙලිග්‍රෑම් එකට ලින්ක් එක ඇවිල්ලා තිබුණා නේද? ඔව් සර් ඇවිල්ලා තිබ්බා. ඇවිල්ලා තිබ්බනේ. right okay. ඔව් සර් හරි 33. පාසලක නව ස්වයංකරණය කරන ලද පුස්තකාල තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය පවතින අත්‍යරු පද්ධතිය මුලින්ම නවතා දමා නව පද්ධතිය ඍජුවම ආරම්භ කිරීම එතරම් ආරක්ෂාකාරී නොවන බව විදුහල්පතිතුමාගේ අදහසයි. පහත සඳහන් කබර පද්ධති පරිවර්තන ක්‍රම විදුහල්පතිතුමාගේ අවශ්‍යතාවය සඳහා යෝග්‍ය වන්නේද? දැන් මේක පැහැදිලිවම කියලා තියෙනවා මේ ඍජුව ආරම්භ කිරීම එතරම් ආරක්ෂාකාරී නොවේ කියලා. නේද? එහෙනම් අපිට ඍජුව ස්ථාපනය කරනවා කියන එක සොලියුෂන් එකක් විදිහට අපිට අරගන්න බෑ නේද? ඒතර ඍජු ස්ථාපනය කියන එක සොලියුෂන් එකක් වෙන්නේ නැහැ. දරුවනේ මේ
බොහොම කනගාටුයි අද බෝඩ් එක පොඩ්ඩක් හැසිරෙන විදිය එච්චර හොඳ නැහැ. මේ යා ඔටෝමැටිකලිම zoom in zoom out කරගන්නවා පොඩ්ඩක්. මේ යමුකෝ. right එතකොට ඍජුවම වයිරස් ස්කෑන් එකක් දැම්මොත් හොඳ නැද්ද? මෙයාව අරගන්න එක මොකද පුතේ? වයිරස් ස්කෑන් එකක් දැම්මොත් හොඳ නැද්ද? නෑ වෛරස් ගැටලුවක් නෙමෙයි පුතේ මේ ටච් එකේ ගැටලුවක් තියෙන මේ වෙලාවේ. right හරි. එතකොට ඍජුවම කියන එක අපිට සෙටල් කරගන්න බෑ. right ආයෂාන් අප්ඩේට් කරේ නෑ පුතේ තාම. කලින් අප්ඩේට් කළා පොඩ්ඩක් ගැටලු වුණා white board එක. ඒකයි පරණ version එකට ආයි roll back උනේ. එතකොට principal කියලා තියෙනවා ඍජුවම දෙන එක ගැටලු සහගතයි කියලා නේද? ඒක නිසා ඍජුව ආරම්භ කිරීම තරම් ආරක්ෂාකාරී නොවේ නම් මේ ඍජු ස්ථාපනය කියන එක ගැලපෙන්නේ නැහැ. right ඊළඟට නිසා මේ ඍජුව කියන එක මේකට ගැලපෙන්නේ නැහැ. දැන් එතකොට අපිට එනවා සමාන්තර හෝ කලාගත හෝ නේද? parallel and pace implementation කියන එක. නැත්තම් සමාන්තර හෝ ප්‍රදර්ශක prototype. ඔව් මේ prototype කියන එක ඕගොල්ලන්ගේ සිලබස් එකේ කතා බහ කරලා තියෙන්නේ pilot කියන එකට අදාළව. එතකොට මේගොල්ලෝ කතා බහ කරලා තියෙනවා පාසලක නව ස්වයංකරණය කරන ලද පුස්තකාල තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. පවතිනියක සම්පූර්ණයෙන්ම නවතා දාන්න බෑ කියලා තියෙනවා. එතකොට මෙතනදී සමාන්තර හෝ කලාගත කියන එක ගන්නවට වඩා සමාන්තර හෝ ප්‍රදර්ශක කියන එක ගන්න එක වඩාත් හොඳයි කියලායි මට හිතෙන්නේ. මොකද ප්‍රදර්ශක එකෙන් බෑ. මෙතන අතාල දෙකම ගැටලු සිද්ධ වෙන අවස්ථාවක් වෙනවා. කලාගත එක කරොත් කොටසෙන් කොටස ස්ථාපනය වෙන්නේ. ප්‍රදර්ශකය කරොත් එක තැනකට ස්ථාපනය කරලා ඉතිරි ටිකට කරන්න වෙනවා. ඔව් වඩාත් හොඳ උත්තරේ වෙන්නේ 3. බලමු මේකට උත්තරේ මොකක්ද කියලා 33ට 33 ඔව් 33ට යන්න 33 තමයි අපිට අරගන්න වෙන්නේ. මොකද සමාන්තර එකේදී අපිට ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් එන්නේ නැහැ. ඍජුව ස්ථාපනය කරන්න එක වඩා හොඳ නැහැ කිව්වම එහෙනම් වඩාත් හොඳ වෙන්නේ සමාන්තර එක තමයි. මොකද පළවෙනි එකත් කියන්නේ පරණ සිස්ටම් එකක් ගෙනියනවා අලුත් සිස්ටම් එකක් අරගෙන යනවා යම්කිසි කාලයකට. එහෙම කිව්වොත් ඒකට සමාන්තර කියන implementation එක ඕන වෙනවා. parallel implementation. ඊළඟට කලාගත paste කියලා කියන්නේ පරණ පද්ධතියේ තියෙන යම්කිසි කොටසක් අයින් කරලා ඒකට අලුත් පද්ධතියේ කොටස අනුගත කිරීම. ඒක කොටසෙන් කොටස තමයි සම්පූර්ණ පද්ධතියම අදාළ සිස්ටම් එකට ලැබෙන්නේ. හැබැයි ප්‍රදර්ශක කිව්වොත් prototype එහෙම නැත්නම් pilot කියලා කිව්වොත් අදාළ කොටසට විතරයි. ඒ කියන්නේ අපි මුළු පුස්තකාල පද්ධතියේම පුංචි කොටසක් තෝරගෙන එයාට අලුත් එක දාලා ඉතිරි කට්ටියට පරණ එකෙන් වැඩ කරන්න කියනවා හා සමාන දෙයක් වෙන්නේ. ඒකත් මෙතනට ගැලපෙන්නේ නැහැ. right ඒක නිසායි තුන්වෙනි උත්තරේ අපිට නිවැරදි උත්තරයක් විදිහට අරගන්න පුළුවන් වෙන්නේ. හරි 34 වෙනි ප්‍රශ්නේ පහක් දක්වා ඇති HTML ඛණ්ඩය සලකා බලන්න. එතෙන්ද කියලා තියෙනවා එහෙත් දක්වා ඇති HTML ඛණ්ඩයේ ප්‍රතිදානය කුමක්ද? එතකොට DL කියන කෙනාගෙන් අපි දන්නවා DL කියන කෙනා ඉන්ඩිකේට් කරන්නේ definition list කියන එක නේද? මයික් එක ඔන් වෙලා තියෙන කෙනා මයික් එක ඔෆ් කරගන්න. right එතකොට DL කියන්නේ definition list. definition list එකක් ආවම අපි දන්නවා හැදෙන්නේ definition title එක හැදෙනවා DT එක පාවිච්චි කරාම definition description එක මෙහෙම පොඩ්ඩක් indent වෙලා හැදෙන්නේ නේද? එතකොට මේක definition description right එතකොට ඔන්න ඔය ආකාරයේ හැඩගැස්මක් තමයි හැදෙන්න ඕනේ. ඒතර එහෙම හැඩගැහිමක් තියෙන්නේ කාගාවද? මෙන්න මේ දෙවෙනි උත්තරේ ගාව විතරයි. මොකද ක්‍රිකට් කියන කෙනා definition title එකක්
මෙතන කියලා තියෙනවා. ඒ වගේම හැබැයි යා බෝල්ඩ් කරලා තියෙනවා නේද? ඔව්. බෝල්ඩ් කරලා තියෙන නිසා අපිට ගැටලුවක් එනවා. ක්‍රිකට් කියන කෙනා බෝල්ඩ් වෙන්න ඕනේ. ඒතර දෙවෙනි උත්තරය අරගන්නත් බැහැ. එහෙම වුණාම ටිකක් ගැටලුකාරී තැනක් එනවා. තුන්වෙනි සහ හතරවෙනි උත්තර දෙකේ ඔව් මේකට උත්තර කීපයක් තියෙන්න ඕනේ. බලමු 34ට උත්තරේ. ඒගොල්ලෝ 3 කියලා අරගෙන තියෙන්නේ 3 නෙවෙයි හැබැයි පුතේ මේකට උත්තරය යන්නේ කොබලන්න. ඔව් මෙන්න මමත් අහුවෙච්ච තැනක් තියෙනවනේ. ක්‍රිකට් වොලි ෆුට්බෝල් දෙකම බෝල් වෙලා තියෙන්නේ. ඔව් මෙතන හැම තැනටම දීලා තියෙන ඩෙෆිනිෂන් ටයිටල්. ඒක නිසා මේ ඩෙෆිනිෂන් ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙතන නැහැ. ඔයාගේ හතරම තියෙන්නේ ටයිටල් හතරක්. ඒක නිසා මෙහෙම ඉන්ඩෙන්ට් වෙන කොටසක් ඔයාට හොයාගන්න වෙන්නේ නැහැ. මොකද ඉන්ඩෙන්ට් වෙන්නේ ඩෙෆිනිෂන් ඩිස්ක්‍රිප්ෂන් දීලා තිබ්බනම් විතරයි. මේ හැම තැනකම ඩෙෆිනිෂන් ටයිටල් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රිකට් කියන කෙනා බෝල්ඩ් වෙනවා, ෆුට්බෝල් කියන කෙනා බෝල්ඩ් වෙනවා. මොකද මේ දෙන්න ගාම බෝල්ඩ් දෙන්නෙක් පාවිච්චි වෙලා තියෙනවා. එතකොට මේ හතර දෙනා එක කෙලින් එන්නේ. එක කෙලින් එන්න හේතුව හොඳට අඳුන ගන්න. මොකද මේ තැන්වල පාවිච්චි කරලා තියෙන්නේ DT කියන කෙනා විතරයි. DD පාවිච්චි වෙලාම නැහැ. එතකොට ටයිටල් හතරක් එන්නේ. ටයිටල් ටික එකම ලයින් එකේ එන්නේ. ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ෂන් එකයි තියෙනකොට තමයි මෙහෙම ඉන්ඩෙන්ට් වෙලා එන්නේ. right? ඒක නිසා මේ තුන් දෙනාම තනි කෙලින් එන්න ඕනේ. ක්‍රිකට් සහ ෆුට්බෝල් කියන කෙනා බෝල් වෙන්න ඕනේ. එහෙම ගත්තම තුන්වෙනි එක්කෙනා තමයි අනිත් එක සර් කොහොමද ක්‍රිකට් ෆුට්බෝලි බෝල්ඩ් වෙලා තියෙන්නේ තුන්වෙනි එකේ විතරයි. ඔව්. එහෙම හිතලා බලලා එතනට යන්නත් පුළුවන්. no problem. 35 අමල් විසින් මීනාට විද්‍යුත් තැපැල් ලිපියක් යවුන් ලබන අතර එහි පිටපතක් CC කියලා කියන්නේ මොකක්ද ළමයි? කාබන් කොපි කියන එක නේද? CC භාවිතයෙන් නසීර්ටද යවුන් ලැබේ. අමල් මෙම ලිපියේ පිටපතක් රසල් වෙත BCC භාවිතයෙන් යවුන් ලැබේ. BCC කියලා කියන්නේ මොකක්ද? blind carbon copy. මෙම අවස්ථාව සම්බන්ධයෙන් සත්‍ය වෙන්නේ පහ සඳහන් කවරක්ද? එතකොට දැන් මේ විද්‍යුත් ලිපියේ යවන්නේ අමල්. යවන්නේ කාටද? මීනාට. right? ඒ වගේම තමයි CC එකක් යවනවා. ඒතර මෙයා තමයි 2 කියන පොසිෂන් එකේ ඉන්නේ. CC කරනවා කාටද? කාබන් කොපි එකක් යවනවා නසීර්ට. ඒ වගේම රසල්ට යවනවා BCC එකක්. දැන් මොකද වෙන්නේ? මීනට පේනවා නසීර්ව. නසීර්ටත් පේනවා මීනව. රසල්ට පේනවා මීනයි නසීර්වයි දෙන්නම. හැබැයි මීනටවත් නසීර්ටවත් රසල්ව පේන්නේ නැහැ. right? අමල් කියන්නේ යවන කෙනානේ. එයාව මේ කතා බහට දාලා වෙන්නේ නැහැ. එතකොට පළවෙනි උත්තරේ නසීර්ට ලැබුණු විද්‍යුත් තැපැල් ලිපියේ එව් තැනැත්තා අමල් ලෙස දිස් නොවේ. දිස් නොවී තියෙන්නේ දිස් වෙනවා. දිස් නොවේ කියන එකට අනුව තමයි මේක වැරදි වෙන්නේ. නසීර්ට ලැබුණු විද්‍යුත් තැපැල් ලිපියේ තවත් ලැබූ අයෙකු ලෙස රසල් දිස් නොවේ. නසීර්ට ලැබූ විද්‍යුත් තැපැල් ලිපියේ තවත් ලැබූ අයෙකු ලෙස රසල් දිස් නොවේ. අන්න ඒක හරි. මොකද බ්ලයින්ඩ් කාබන් කරපු කෙනාව 2 හරි CC හරි ඉන්න කට්ටියට පේන්නේ නැහැ. හැබැයි BCC ඉන්න කෙනාට 2 පොසිෂන් එකේ හිටියේ කවුද? CC පොසිෂන් එකේ හිටියේ කවුද කියන ඔක්කොම පේනවා. මීනාට ලැබුණු විද්‍යුත් තැපැල් ලිපිය එව් තැනැත්තා අමල් ලෙස දිස් නොවේ. ඒක වැරදි. අමල් ලෙස දිස් වෙනවා. මීනට ලැබුණු විද්‍යුත් තැපැල් ලිපියේ තවත් ලැබූ අයෙකු ලෙස නසීර් දිස් නොවේ. නසීර් දිස් නොවේ නෙවෙයි නසීර් දිස් වෙනවා. මීනාට දිස් වෙන්නේ නැත්තේ රසල්. නසීර්ට දිස් වෙන්නේ නැත්තේ රසල්. right? ඒක නිසා නිවැරදි උත්තරය 2. බොහොම පරිස්සමෙන් මේ වගේ දේවල් වලට උත්තර දෙන්න ළමයි. පැටලෙන සුළු. 36 ප්‍රතිබිම්බ සංස්කරණ මෘදුකාංගයක් ඉමේජ් එඩිටින් software වල පවතින layers තට්ටු සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් සත්‍ය වන්නේද?
නෑ. යෂාන් BCC දෙකක් දැම්මොත් එක BCC එක්කෙනෙකුට තව BCC එක්කෙනෙක්ව පේන්නෙත් නෑ. හොඳ ප්‍රශ්නයක් යෂාන්. BCC කරන කට්ටියට මේක එන්නේ ඉන්ඩිවිජුවලි ඒගොල්ලන්ට හම්බෙන ඊමේල් එකක් විදිහට. ඒගොල්ලන්ට 2 සහ CC වල ඉන්න කට්ටිය පේනවා. එක BCC එක්කෙනෙකුට තව BCC එක්කෙනෙක් පේන්නෙත් නෑ. right 36 වෙනි ප්‍රශ්නේ A කියන ප්‍රකාශය ප්‍රතිබිම්බ සංස්කරණ මෘදුකාංගයක භාවිතා වන තට්ටු එක් තට්ටුවක ඇති වස්තුව අනිත් තට්ටුව වලට බලපෑමක් නොමැතිව සංස්කරණය කිරීමට ඉඩ සලසයි. ඔව් layers පාවිච්චි වෙනකොට එක layer එකක කරන editing එකක් තව layer එකකට බලපාන්නේ නැහැ. ඒක හරි. ප්‍රතිබිම්බයකට තට්ටු ඇතුළත් කළ හැකි අතර තට්ටු යලි නම් කළ හැකිය. ඔව් layers දාන්න පුළුවන්, layers rename කරන්න පුළුවන්. තට්ටු දෙකක් සංයුක්ත කළ නොහැකිය. තට්ටු දෙකක් merge කරන්න, combine කරන්න බැරිද කියලා මේ අහන්නේ. තට්ටු දෙකක් combine කිරීමේ හැකියාව තියෙනවා. දෙකක් නෙමෙයි කීපයක් වුණත් අපිට combine කරන්න පුළුවන්. එතකොට ඒකට අපි කියනවා flat කරනවා කියලා තට්ටු ටික. right? ඒක නිසා නොහැකිය නෙවෙයි හැකිය. නිසා නිවැරදි උත්තරේ වෙන්නේ A සහ B පමණි. right 37 වෙනි ප්‍රශ්නේ කියනවා චිත්‍රක සජීවනයක් graphic animation තුල හිස්තනක් මගින් ඕනෑම සුමට සංක්‍රාන්තියක් ආරම්භක හා අවසාන ලක්ෂ්‍ය සනිටුහන් කරයි. right ඔව් ආරම්භක හා අවසාන ලක්ෂ්‍ය සනිටුහන් කරන්නේ සාමාන්‍යයෙන් key frame එකක් පාවිච්චි කරගෙන. right ඒක නිසා උත්තරේ වෙන්නේ ප්‍රධාන රාමුව නැත්තම් key frame එක කියන එක. right එතකොට image property inspector එකෙන් කරන්නේ ඒ අදාළ එකට දාලව තියෙන properties බලන එක යම් කිසි object එකකට අදාළව. ඒක පින්තූරයක් වෙන්න පුළුවන්, පොඩි animation එකක් වෙන්න පුළුවන්, හැඩයක් වෙන්න පුළුවන්, ඕනම දෙයක් වෙන්න පුළුවන්. panel එක panels නම් ගොඩක් තියෙනවා නේද? drawing panels තියෙනවා, editing panels තියෙනවා, ඒ වගේ panel ගොඩක් තියෙනවා. ඒ නිසා panel එක නෙවෙයි උතනදී. කාල රේඛාව අපිට කතා බහ කරන්නේ කොහොමද අපේ ඇනිමේෂන් එක සිද්ධ වෙන්නේ කියන එක ඉදිරිපත් කරන්න. එක ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට මොකද වෙන්නේ කියලා ඉදිරිපත් කරන්න. එතකොට ඔය සුමට සංක්‍රාන්තියක් ස්මූත් ට්‍රාන්සිෂන් කියන එක අපිට ඕන වෙනවා key frame දෙකක් පාවිච්චි කරලා පටන් ගන්න තැනයි අවසාන තැනයි. ඒ දෙන්න අතර අපිට පුළුවන් සුමට සංක්‍රාන්තියක් කියන එක ස්මූත් ට්‍රාන්සිෂන් එකක් ඇති කරන්න. right එතකොට දෙක තමයි 37 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට අරගන්න තියෙන්නේ. 38 තොරතුරු හා සංනිවේදන තාක්ෂණ යෙදුම් වල හිස්තනක් ආරක්ෂා වැඩි දියුණු කිරීමට පරිශීලක නාම හා මුරපද භාවිතයට ගත හැකිය. එතකොට පරිශීලක නාම හා මුරපද කියලා කියන්නේ logical security තාර්කික ආරක්ෂාවට අදාළව අපි පාවිච්චි කරන දෙයක්. එහෙනම් උත්තරේ වෙන්නේ 3 වෙනි එක. physical security කියලා අපි හදන්නේ මොනවද? ඔය දොරක් lock කරන එක, right? ඊළඟට ඔය කම්බි දැල් වල ගහලා අපිට ආවරණය කරන දේවල් ඔය channel එහෙම වලින් කාටවත් පිවිසෙන්න බැරි වෙන්න ආවරණය කරන එක. ඊළඟට UPS එකක් පාවිච්චි කරන එක. ඊළඟට surge protector එකක් පාවිච්චි කරන එක. ඒවා අපි කියනවා physical security කියලා. logical security කියලා කියන්නේ අතින් අල්ලන්න බැරි, ෆීල් කරන්න බැරි security එක. කියන්නේ username password දෙන එක. antivirus software එකකින් එන malicious software capture කරගන්න එක. ඒ ඔක්කොම logical security වලට අයිති. 39 අංකිත බෙදුම යා කිරීම සඳහා පාසලන් කවරක් උදව් වේද? මේ අංකිත බෙදුම කියන්නේ මොකද්ද? ICT පිළිබඳ තිබෙන දැනුවත් භාවය මත නැත්නම් ICT පිළිබඳ තියෙන දැනුම මත ඒ දැනුම තිබෙන සහ නොතිබෙන කියලා කොටස් දෙකකට මනුෂ්‍ය වර්ගය වෙන්වීම. right එතකොට ඒව නැති කරන්න නම් අපි කරන්න ඕනේ දැනුවත්කම අඩු පිරිස එන්න දැනුවත් කරන එක. ඒත් එහෙම දැනුවත් වෙන්න digitally divide වෙනවා කියන එක නැති වෙලා යනවා. ඒත් මෙතන දීලා තියෙන solutions අඩු පහසුකම් ඇති පාසල් වලට පරිගණක පරිත්‍යාග කිරීම. ඔව් එහෙම පරිත්‍යාග කිරීම මගින් පාසලේ ඉන්න දරුවෝ මේක ගැන දැනගන්න
අවස්ථාව උදා වෙනවා. එතකොට හිමින් හිමින් ඩිජිටල් ඩිවයිඩ් අපිට අඩු කරන්න පුළුවන්. අදාළ ප්‍රජාවෙහි පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීම. ඒකත් හරි. පරිගණකයක් භාවිතා කරන ආකාරය ගැන කියලා දෙනවා. ඒකෙන් පරිගණක වෙත යොමු වෙනවා. ඒ නිසා ඩිජිටල් ඩිවයිඩ් කියන එක අඩු වෙනවා. අන්තර්ජාල ප්‍රවේශයක් නැති ප්‍රජාව සඳහා එම සම්බන්ධතාව ලබා දීම. ඒකත් හරි. අන්තර්ජාලය හරහා ඒගොල්ලන්ට පුළුවන් දැනුම එකතු කරගන්න එක ඒ දේවල් කියන හැම දෙයක්ම සිද්ධ කරගන්න. ඒ නිසා ABC සියල්ලම කියන උත්තරය තමයි නිවැරදි උත්තරේ විදියට ගන්න වෙන්නේ. 40 වෙනි ප්‍රශ්නේ. පරිගණක භාවිතයේදී ඇතිවන පුනරාවර්තන ආතතිය ආබාධ repetitive stress injuries අඩු කිරීම සඳහා පහත් සඳහන් කවරක් උදව් වන්නේද? යතුරු ලියනය කරන විට මැණික් කටුව කෙලින් සහ අතේ පහළ කොටස හා සම මට්ටමේ තබා ගැනීමෙන් මේක පිළිවෙලක් විදියට අපි කතා කරනවා carpal tunnel syndrome නැත්නම් කපාල දෝන සහ ලක්ෂණය කියන එක නැති කරන්න RSI එකකට අදාළව මේක කතා බහ වෙන ප්‍රමාණය ටිකක් අඩුයි. ඒක නිසා ඒ කියන කෙනා අයිති නෑ කියලා කන්සිඩර් කරන්න පුළුවන්. ඇස්විදා වැළැක්වීම සඳහා ඇසිපී ගැසීම වැනි පූර්ව ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමෙන් ඒක අපිට නිවැරදි එකක් කියලා ගන්න පුළුවන්. මොකද repetitive stress injuries වල තියෙන අතුරු ආබාධ වලට තමයි ඔය එතන කතා බහ වෙන්නේ. වක්‍ර එලිකන integrated glare bright light වැළැක්වීම සඳහා සුදුසු ස්ථානයක පරිගණකයේ තැබීමෙන් repetitive stress injuries කියන එක ආලෝකයට අදාළව වක්‍ර එලිකන වැළැක්වීම සඳහා සුදුසු ස්ථානයක පරිගණකයේ තැබීම indirect glare හතලේට මොකක්ද උත්තරේ තියෙන්නේ? මට හිතෙන්නේ B පමණයි කියන උත්තරේ තමයි මේකට ගන්න ඕනේ කියලා. හතලේට 4 අරගෙන තියෙනවා 4 කියලා. ඔව්. ඒක හැබැයි එච්චරම හොඳ උත්තරයක් නෙවෙයි. repetitive stress injuries කියන එක සාමාන්‍යයෙන් බෙල්ල ආශ්‍රිතව පටන්ගෙන දකුණු අතින් නම් වැඩ කරන්නේ දකුණු උරහිස ඊළඟට දකුණු අතේ පැත්තටම වැඩි වෙන්න පුළුවන් එකක්. එතකොට අඩු වැඩි වශයෙන් හැම කෙනෙකුටම බලපානවා කියන්න පුළුවන්. නමුත් ආම්රෙස්ට් එකක් පාවිච්චි කරනවා වගේ එකක් ගැනද කතා කරන්නේ? මොකද පුතේ? ඒකේ අර ආම්රෙස්ට් එකක් පාවිච්චි කරනවා වගේ එකක් ගැනද? ඔව්. ඔතනදී ඔය ආම්රෙස්ට් එක ගැන කතා බහ කරන නිසාම තමයි ඔක ඒ පැත්තෙන් පොඩ්ඩක් නිවැරදි කියලා අපිට තර්ක කරන්න පුළුවන් වෙන්නේ. ඔව් කමක් නැහැ. මාකින් ස්කීම් එකේ තුන් දෙනාම දීලා තියෙනවනේ. ඒ නිසා තුන් දෙනාම නිවැරදි කියන තැනට යන්න. හරි. එතකොට අපි ෆස්ට් පේපර් එක කතා කරලා ඉවර කරා. 40න් කීයද කියලා මට දාන්න. ඊළඟට අපි යනවා සෙකන්ඩ් පේපර් එක කතා කරන්න. ඒකයි ළමයි තව පොඩි දෙයක් දැන් ටික ටික අපි විභාගේ දවසට හිමින් හිමින් ලං වෙන ගමන් ඉන්නේ. ඒක නිසා අපි 2012 පේපර් එකෙන් පස්සේ 2017 කියන පේපර් එකේ ඉඳලා පොඩ්ඩක් ඉස්සරහට තියෙන ටික මුලින් කරලා ඉවර කරගමු. 17 18 19 20 කියන පේපර්ස් 4. ඒක ඉවරුණයින් පස්සේ අපි යමු 2013 14 15 16 කියන පේපර්ස් ටික කරන්න බලන්න. right ඒක නිසා දැන් මේ පේපර් එක ඉවර වුණාම ඔයගොල්ලෝ සෙටල් කරගන්න ඕනේ නැත්නම් මතක තියාගන්න ඕනේ 2017 පේපර් එක තමයි ඊළඟට කරන්න කියන්නේ. right ඒ නිසා ඊළඟ සතියේ ලෑස්ති වෙනකොට ලෑස්ති වෙන්න ඕනේ 2017 පේපර් එකට right. හොඳයි. සර කවිදු හොඳ ලකුණු අරගෙන තියෙනවා. හොඳයි බොහොම හොඳයි. ඉසුක නුහන්සි බොහොම හොඳයි. දැන්ට දාපු හැමෝම ලකුණු 35ට වැඩිපුර අරන් තියෙනවා. බොහොම හොඳයි. බිනොත් හිමාංශ බොහොම හොඳයි. චනාරා බොහොම හොඳයි.
හොඳයි. අපි එහෙනම් යමු second paper එක පැත්තට. second paper එකේ ඔයගලගෙන් අහලා තියෙනවා පුරුදු පරිදි පළවෙනි ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න 4ක් ඇතුළුව ප්‍රශ්න 5කට පමණ පිළිතුරු සපයන්න කියලා තියෙන්නේ. මේ 1.1.1.1 යන ද්විමේ සංඛ්‍යාව බයිනරි සංඛ්‍යාව ෂඩ්දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න. ඔබේ ගණනය කිරීම පෙන්වන්න. හොඳයි. දිනෙත් තව පොඩ්ඩයි ඉස්සරහට එන්න තියෙන්නේ. ඒ චුට්ට අල්ල ගන්න හරියට. හොඳයි. 35 පැන්න නම් ගොඩක් හොඳයි. right? හරි. එහෙනම් කොහොමද මේ ද්විමේ එක්කෙනා ෂඩ්දශමයේ බවට අපි පෙරලන්නේ? ද්විමේ එක්කෙනාව කොටස් වලට බෙදන්න ඕනේ. එතකොට 1.0යි ඔව් 1.1 ෂඩ්දශමයේ බවට හරවන්න කිව්වම අපි මේගොල්ලන් කඩන්නේ 4 කොටස් වලට. මේගොල්ලන්ගේ ස්ථානීය අගයන් වෙන්නේ 1 2 4 8 කියන අගයන්. එයාගෙත් එහෙමයි. ඒ නිසා මෙතනින් නිර්මාණය වෙන්නේ නැත්නම් මෙතනින් පේන්න ගන්නේ පළවෙනි එක්කෙනාගෙන් 10 පෙන්නනවා. 10 කියන කෙනා අපි ෂඩ්දශමයේ වලට ගියාම A කියලා ලියනවා. මෙතන 9 පෙන්නනවා. මෙතන 9 තමයි ලියවෙන්නේ. නිසා A9 ෂඩ්දශමයේ සංඛ්‍යාවක් විදිහට ලකුණු දෙකක් ඌලනවා. සෝකේ උත්තරේ ලියනවට එකයි හදනවට එකයිද ලකුණු දෙක හම්බෙන්නේ? ඔව් මොකද මේකේ කියලා තියෙනවානේ ඔබේ ගණනය කිරීම පෙන්වන්න කියලා. එතකොට ඒ හදන එකත් ඒගොල්ලෝ කන්සිඩර් කරනවා. A9 16 කියලා එක ගන්නවටත් ලකුණක් දෙනවා. එතකොට පළවෙනි එකට ලකුණු 2යි. හදිසිය හරිස හදන විදිය හරි ගිහිල්ලා මේ උත්තරේ වැරදුනොත් එතකොට හදන විදිහට අදාළව තියෙන ලකුණු දෙනවා. දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා පරිගණකයක අනුලක්ෂණයක් නිරූපණය කිරීම සඳහා භාවිතා කරන කේත ක්‍රමයක් නම් කරන්න. ඒතර මෙතනදී මේගොල්ලෝ මේ at කියන සලකුණක් දීලා තියෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔයගොල්ලන්ට BCD පාවිච්චි කරන්න බෑ. මොකද BCD තිබුණේ 0 සිට 9 දක්වා තියෙන ඉලක්කම් ටික පෙන්න ගන්න. ඒතර මෙතනට ගන්න පුළුවන් ASCII Unicode IEBCDIC. සොය මේ ASCII එකයි EBCD එකයි මේ ඒකේ තේරුම් අහන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් අහන්නේ නැහැ නමුත් දැනගෙන සිටීම වැදගත්. right? දැන් EBCDIC ගත්තොත් extended binary coded decimal interchange code කියන එක ඔයාලට මතක තියෙන එක වටිනවා. right? ASCII වලට අරගත්තම එන්නේ American Standard Character for Information Interchange. right? ඒක නිසා පොඩ්ඩක් දැනගෙන හිටියට කමක් නැහැ. අහන්න තියෙන හැකියාව බොහොම අඩුයි. නමුත් නේද? ඇහුවොත් අපරාධින අපි නොදැනින්නේ. එතකොට ඔය තුන් දෙනාගෙන් කැමති එකක් ලියවම ලකුණු දෙකක් ඔයගලන්ට හම්බ වෙනවා. පරිගණක ජාලයක ඇති වාසි දෙකක් නේද? අපිට වාසි ගොඩක් තියෙනවා. අපිට පුළුවන් සම්පත් හවුලේ භාවිතා කරන්න පුළුවන්. බොහොම අඩු වියදමකින් sannivedana කියන එක කරගන්න පුළුවන්. ඊළඟට අපිට එකම දෘඩාංගය නේද? ගොනුහුවමාරුව පහසුයි. ඔව් ගොනුහුවමාරුව පහසු වෙනවා. එකම මෘදුකාංගයේ සේවාදායකේ ස්ථාපනය කරලා සේවා ග්‍රාහක පරිගණක හරහා භාවිතා කරන්න පුළුවන්. බෑකප් අරගන්න ලේසි. right? ඔය වගේ ආරක්ෂාව හොඳයි කියලා ලියන්න පුළුවන් දෝ. ආරක්ෂාව කොබලමු. ඔව් ලකුණු දෙන්න පුළුවන්. හැබැයි එච්චරම හොඳ උත්තරයක් නෙමෙයි. නමුත් ලකුණු දෙන්න පුළුවන්. මේගොල්ලෝ කියලා තියෙන තේ මේවා. data file sharing, communication messaging online එක යනවන්ට. හරි. නෑ එපා මේක අවුලන්නේ. නෑ අවුලක් නෑ හොය. එකක් දාන්න. හරි.
එතකොට දත්ත හා ගොනු පොදුවේ භාවිතා කිරීමට හැකියාව ඊළඟට දෘඩාංග පොදුවේ භාවිතා කිරීමට හැකියාව කබිදු ability to connect anywhere at any time කියන එක පුතේ හැම network එකකටම පොදු වෙන්නේ නැහැ. අන්තර්ජාලය සම්බන්ධ කරන් තියෙන කෙනෙකුට උත්තරයක් ගන්න පුළුවන්. නමුත් ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී සම්බන්ධ වෙනවා කියලා කියන්නේ අන්තර්ජාලය හා සම්බන්ධ හොඳ වාසියක්. ඒක සාමාන්‍යයෙන් ඕනෑම ජාලයකට අදාළව කතා බහ කරන ටිකක් අපහසුයි. right? අපිට පුළුවන් අන්තර්ජාල සම්බන්ධතාවක් පොදුවේ භාවිතා කරන්න. ඒක හොඳ වාසියක්. right? ඊළඟට මධ්‍යගතව මෘදුකාංග කළමනාකරණය කරගන්න පුළුවන්. ඊළඟට මධ්‍යගතව දෘඩාංග කළමනාකරණය කරගන්න පුළුවන්. පිරිවැය අඩු කරගන්න පුළුවන්. right? ඔය කියන උත්තර අපිට අරගන්න පුළුවන්. හොඳයි. ගැටලු තියෙනවා නම් Taman ලියපු උත්තර ගැන සැක සහිතෙන් තියෙනවා ළමයි මගෙන් අහන්න. ඒතර මම කියන්නම් ඒක නිවැරදි උත්තරයක්ද නැද්ද කියන එක. පහත් දක්වා ඇති සත්‍යතාවකෝ සලකා බලන්න. ඉහත දක්වා ඇති සත්‍යතාවකෝ නිරූපණය කරන පරිදි එක් එක් තර්කන ద్వාරයක් ඇතුළත් කරමින් දී ඇති තර්කන පරිපතය නැවත සකසන්න. ඉහත දක්වා ඇති සත්‍යතාවකෝ නිරූපණය කරන පරිදි එක් තර්කන ద్వාරයක් ඇතුළත් කරමින් දී ඇති තර්කන පරිපතය නැවත සකසන්න. ඔව්. ඒතර මේ තියෙන්නේ වල තියෙන බිඳුව ඉන්පුට් කරාම එක අවුට්පුට් වෙන්නේ. එතකොට මේ O gate එකේ වෙන්නේ මොකද්ද? බිඳුව අවුට්පුට් වුණාම බිඳුව ඉන්පුට් වුණාම බිඳුව තමයි අවුට්පුට් වෙන්නේ. ඉතින් බිඳුව එක බවට පරිවර්තන වෙනවා නම් මොකද වෙන්න ඕනේ? මෙයා ඉස්සරහට not gate එකක් කනෙක්ට් වෙන එක විතරයි වෙන්න ඕනේ නේද? ඔහොම not gate එකක් කනෙක්ට් කළා මෙතනින් C අරගත්තා නම් බිඳුව ඉන්පුට් වෙන වෙලාවට එක එනවා. O gate එකට බිඳුව එක කියන එක හෝ එක බිඳුව ඉන්පුට් කරන වෙලාවට උත්තරේ එකයිනේ. එතකොට ඒක බිඳුව බවට පත් වෙනවා මේ තියෙන not gate එකේ. ඒ කියන්නේ මේගොල්ලෝ එනවා. right? ඒක නිසා නිවැරදි උත්තරේ වෙන්නේ මෙන්න මෙයා. සර් ඔව් පුතේ. සර් no gate එකක්ද? no gate එකක් ඇන්දොත් වරදිනවා පුතේ. හේතුව තමයි මේගොල්ලෝ කියලා තිනවනේ. එක් තර්කන ద్వාරයක් ඇතුළත් කරමින් දී ඇති තර්කන පරිපතේ නැවත සකස් කරන්න කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ කියලා තියෙනවා එක ගේට් එකක් දාන්න කියලා. අපි බලමු මාකින් ස්කීම් එකේ කොහොමද කියලා තියෙන්නේ කියලා. මේ පේනවද? no marks for no gate. right? ඊළඟට input output නිවැරදිව පෙන්වලා තියෙන්න ඕනේ කියලාත් කියලා තියෙනවා. එහා B දුන්නම C කොතනින්ද එළියට එන්නේ කියලා. right? ඒක ලකුණු දෙක දීලා තියෙන්නේ ওই දේවල් ටික හරියට තියෙනවා නම්. ඊළඟට පහත් දක්වා ඇති තීරු දෙක සලකා බලන්න. ඔව්. එතකොට ABCD සඳහා සුදුසු පද පහක් දී ඇති ලයිස්තුවෙන් තෝරාගෙන ලියන්න. වෙබ් අඩවියකට අදාළ IP ලිපින බවට පරිවර්තනය කරයි. ඒ වැඩේ කරන්න පුළුවන් කෙනා තමයි වසම් නාම සේවා දායකය. මෙයාට තමයි A කියන එක්කෙනා අදාළ වෙන්නේ. අන්තර්ජාලයේ සේවාවකි. නේද? ලෝක ව්‍යාප්ත ජාලය. අපි MCQ කරනකොට කතා කරා. මෙයා තමයි B. අන්තර්ජාලයේ පවතින එක් එක් පරිගණකයක් අනන්‍යව හඳුනා ගනී. අන්න ඒකට අපිට ඕන වෙනවා IP ලිපිනේ. මෙයා C. විදුලි තැපැල් ලිපිනයක පරිශීලක නාමය හා වසම් නාමය වෙන් කර දක්වයි. @ සංකේතය නේද? පරිශීලක නාමය වසම් නාමය වෙන් කර දක්වන්නේ. මෙයා D. තිරය මත හැඩසව් කරන ලද වෙබ් පිටු පෙන්වයි. ඉතින් ඉතුරු වෙලා ඉන්නේ වෙබ් අතිරික්සුව. එයාට තමයි අපි E කියලා නම් කරන්නේ. ඔය විදිහට නම් වෙලා තියෙනවා. සමහර වෙබ් වල සර් කන්ටෙන්ට් එක කොපි කරන්න බැරි වෙන්න හදනවනේ. මට පුතේ පැහැදිලි නෑ.
අර සමහර වෙබ් එකක දැන් ආටිකල් වගේ තියෙන වගේ කන්ටෙන්ට් එක කොපි කරන්න බැරි වෙන්නේ ඒගොල්ලෝ ඩිසයින් කරනවානේ. ඒ කොහොමද ඒක ඩිසයින් ගන්න එහෙම ඒගොල්ලෝ? ඒගොල්ලොන්ගේ settings වලින් එක හදන්න පුළුවන්. right click එක disable කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රම ගොඩක් තියෙනවා. right server එක පැත්තෙන් ඊට අර වෙබ් එකේ source code එකට ගිහලා ඒක මේ edit කරාට පස්සේ අපිට කොපි කරන්න පුළුවන් නේ වෙබ් එකේ. එහෙම දෙනවද? එහෙම දෙන්නේ නැහනේ. ඔව් සර් ෆයිල් එකක් දාන්න පුළුවන් Google Chrome එකට වෙබ් එකට ගිහලා. එහෙම කරලා ගත්ත හැකි. මෙහෙමයි. content එක copy කර ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි තුමු Wikipedia page එකක් කියලා Wikipedia page එකේ content එක ඒගොල්ලෝ copy කරන්න දෙන්නේ නැතුව තියෙනවා. ඒ කියන්නේ right click කරලා copy කරන්න දෙන්නේ නැතුව. එහෙම වෙලාවක source code එකකින් open කරලා source code එක change කරලා යන්න පුළුවන්ද මං හිතන්නේ. ඔව්. ඒ කියන්නේ අපිට ඒකේ තියෙනවා මකන්නත් පුළුවන්. හැබැයි අර වෙබ් එකෙන් මැකෙන්නේ අපිට විතරයි මැකිලා පේන්නේ. ඔව්. එහෙම කරගන්න පුළුවන්. ඒ අපේ browser එකට අදාළව තියෙන settings change කරගන්න පුළුවන්. ඒක සර් කොහොමත් ඉන්ස්පෙක්ටර් පැනල් එකේ තියෙනවානේ. ඔව්. නමුත් මුළු වෙබ් එකටම ඇප්ලයි කරන්න බෑ. ඒක ඇප්ලයි කරන්න වෙන්නේ වෙබ් සර්වර් එකට ගිහින්. right. හයවෙනි එක පහත් සඳහන් වැකි සලකා බලන්න ABCD වලට අදාළව කවද පාවිච්චි කරන්න පුළුවන් කියලා. පරිගණකයක ඇති හිස්තැනක් කෙවණියක් මගින් බාහිර දෘಢ තැටි මුද්‍රණ යන්ත්‍ර මූසික සුපරීක්ෂක වැනි බාහිර උපක්‍රම සම්බන්ධ කිරීම කරගත හැකිය. ඔය වගේ ගොඩක් සම්බන්ධ කරගන්න පුළුවන් මොකෙන්ද? USB එකකින්. ඒ කියන්නේ මෙයා තමයි ඒ. පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සඳහා අපිට මොකද තියෙන්නේ? ජාල කෙවණිය පාවිච්චි කරන්න පුළුවන්. network port එක. මෙයා තමයි B. පරිගණකයකට සංදර්ශක චිත්‍රය සම්බන්ධ කිරීමට RJ45 විතරක් තියෙන්නේ. මෙහෙමයි. මෙතනට අදාළව ගන්න පුළුවන් වෙන්නේ ජාල කෙවණිය. RJ45 එක නා. නැත්නම් අන්තර්ජාලයට සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවනේ නේද? right අපිට නැස මං එහෙ කෙවණිය අරගත්තයින් පස්සේ RJ45 එක තමයි අපේ කම්පියුටර්ස් වල අපිට ඩිෆෝල්ට් දකින්න හම්බෙන්නේ. අපිට ඕන නම් RJ45 එක නැතුව මොනවාද? ෆයිබර් පොයින්ට් එකක් සෙටල් කරගන්න පුළුවන්. ඒක හැබැයි වියදම වැඩි. කොඇක්සියල් පොයින්ට් එකක් සෙටල් කරගන්න පුළුවන්. වියදම වැඩි. සරලව අපිට දකින්න හම්බෙන්නේ RJ45. මොකද network interface card එකේ එන්නේම RJ45 port එකකට ගැලපෙන විදිහට. එතකොට සර් දැන් අපි ගාව ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවා නම් ඒක RJ46 එකට දැම්මොත් එහෙම මේ ස්පීඩ් එක වෙනසක් වෙන්නේ නැද්ද? රවුටර් එකට එන ස්පීඩ් එකේ ගැටලුවක් වෙන්නේ නැති නිසා රවුටර් එකෙන් RJ45 එක පැත්තට එන ස්පීඩ් එක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඒක ගොඩක් හොඳයි ෆයිබර් ටු ෆයිබර්ම කනෙක්ෂන් එකක් තියෙනවනේ. පොඩි RJ45 එකෙත් සර cat 5 එකට වඩා cat 6 එකේ ස්පීඩ් නේ සර්. ඔව් ඒ කැටගරීස් කරලා තියෙනවනේ ඒගොල්ලෝ. ඒකේ යන්න පුළුවන් ලයින්ස් ප්‍රමාණය, ගේන්න පුළුවන් මීඩියාස් ප්‍රමාණය චේන්ජ් වෙනවා. එහෙම වුණාම තමයි ස්පීඩ් එක වැඩි වෙන්නේ. එතකොට සර් වයර්ලස් කනෙක්ට් කරනවා නම් ඔහොම ප්‍රශ්නයක් නැහැ නේ. වයර්ලස් කනෙක්ට් කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. right. ඊළඟට පරිගණකයකට සංදර්ශක චිත්‍රය සම්බන්ධ කරන්න මෙතනින් තියෙන උත්තර වලින් අපිට යන්න වෙන්නේ VGA නේද? තව අපිට පුළුවන් HDMI, DVI වගේ ports පාවිච්චි කරන්න. පරිගණකයට ස්පීකරය සම්බන්ධ කිරීමට මොනවාද? line out එක පාවිච්චි කරගන්න පුළුවන්. මෙයාව අපිට පුළුවන් D කියලා පාවිච්චි කරන්න. PS2 කාටද පාවිච්චි වෙන්නේ? mouse and keyboard වලට නේද? පෝට් එක ෆේල් වෙලානේ තියෙන්නේ දැන්. ඔව් ෆේල් කියලා කියන්නේ ඇත්තටම දැන් පාවිච්චි වෙන්නේ නැහැ අවුට්ඩේට් වෙලා තියෙන්නේ. right හත්වෙනි එක පහත් දක්වා ඇති A හා B වගු දෙක ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන A හා B වගු දෙකෙහි ගැලපෙන අයිතම ඊතල ඇඳ දක්වන්න. ඔව් පරිගණක තිරය CRT LCD LED මධ්‍ය සැකසුම් ඒකකය
අපිට කියන්න වෙන්නේ ගණනය කිරීම වලට කියලා නේද මේ මොහොතේදී. අංකිත කැමරාව, image capturing, දෘඩ ඩිස්ක් එක, ලියන කියවන හිස, read write head එකක් තියෙනවා. යතුරු පුවරුව QWERTY, QWERTY. QWERTY keyboard එක කියලා කියන්නේ ඇයි? අපේ keyboard එකේ ওই QWERTY කියන අකුරු ටික එක පෙළට තියෙනවා. ඒකට QWERTY keyboard කියලා කියන්නේ. keyboard layout ඊට වඩා වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. right. 8 වෙනි ප්‍රශ්නේ. දොර දෙකේ x හා y ලෙස අරගෙන තියෙනවා මෝටර රථයකට. එම දොරවල් නිසි පරිදි වැසී ඇද්දැයි දැනගැනීම සඳහා Z නම් වූ දර්ශක ලාම්පුවක් ඇත. එක් දොරක් හෝ දොර දෙකම විවෘතව පවතින විට දර්ශක ලාම්පුව දැල්වේ. දොර දෙකම වැසී ඇති විට දර්ශක ලාම්පුව නොදැල්වේ. ඉහත සංසිද්ධිය සඳහා සත්‍යතා වගුවක් පහත් උපකල්පන භාවිතයෙන් ගොඩනගන්න. දොර සඳහා වැසී ඇත බිඳුවයි විවෘතව ඇත 1යි. දර්ශක ලාම්පුව සඳහා නොදැල්වේ බිඳුවයි දැල්වේ 1යි. එතකොට සත්‍යතා වගුවක් නිර්මාණය කරොත් x y කියලා කියන්නේ දොරවල් දෙක. z කියලා කියන්නේ දර්ශක ලාම්පුව. එතකොට ඉන්පුට්ස් දෙකයි නම් තියෙන්නේ. අපි දන්නවා මෙයාට ගන්න පුළුවන් කම්බිනේෂන්ස් තියෙන්නේ 4යි. මේ ආකාරය. එතකොට xy කියන දෙන්න බිඳුව කියලා කියන්නේ මොකද්ද? දෙන්නම වැහිලා තියෙනවා කියන එක. මොකද වැසී ඇත කියන අවස්ථාව අරගන්නේ බිඳුව. ඒතර දොරවල් දෙක වැහිලා තියෙනවා නම් අවුට්පුට් එක දර්ශක ලාම්පුව නොදැල්වේ. එයත් බිඳුවයි. එතකොට මේ අවස්ථාවන් වලදී කියන්නේ එක දොරක් හරි ඇරිලා තියෙනවා කියන එක. මෙතනදී y ඇරිලා තියෙනවා, මෙතනදී x ඇරිලා තියෙනවා. එහෙනම් දර්ශක ලාම්පුව පත්තු වෙන්න ඕනේ. එහෙනම් 1 කියලා ඉන්ඩිකේට් වෙන්න. ඊළඟට මෙතන දොරවල් දෙකම ඕපන් වෙලා, ඒ කියන්නේ මෙයාවත් ඕපන් වෙලා තියෙන්න ඕනේ. මේක තමයි සත්‍යතාව වගුව වෙන්නේ. මෙයාව ඉන්ඩිකේට් කරන තනි ద్వාරය මොකද්ද? මේ තියෙන්නේ O ගේට් එකක් නේද? O ద్వාරය. right. එතකොට නිවැරදි උත්තරය වෙන්නේ O ద్వාරය සහ මේ අදාළ සත්‍යතාව වගුව. අපි මාකින් ස්කීම් එක දිහා බැලුවොත් මාකින් ස්කීම් එකේ පෙන්නලා තියෙන්නේ ඔය කියන අවුට්පුට් එක. right. එතකොට වගුවට 1 ලකුණයි, ద్వාරය ඇඳලා පෙන්නුවට 1 ලකුණකුයි දීලා තියෙනවා. 9 පහත දී ඇති වගන්ති 4 සලකා බලන්න. right. ඒකටත් නැවත වතාවක් මෙතනින් තෝරලා බලලා ලියන්න කියලා තියෙනවා. වීඩියෝ සංස්කරණ මෘදුකාංග වලදී යන ගුණාංගය මගින් චලන පට අන්තර්ගත කාලය පුරාවට සංවිධානය හා පාලනය කර දෙයි. වීඩියෝ සංස්කරණ මෘදුකාංග වලදී යන ගුණාංගය කවුද මේ කියන්නේ? චලන පට අන්තර්ගතය. ඔබ එහෙම වුණොත් අපිට අන්තර්ගතය සම්බන්ධයෙන් කතා කරන නිසා ලේයර් කියන තැනට තමයි අපිට යන්න වෙන්නේ. right. ඒතකොට මෙයා තමයි අපිට A කියලා සලකන්න වෙන්නේ. සජීවන ගොනුවකට ශබ්දය ඇතුල් කිරීමට කවුද මෙතන ඉන්නේ? කැන්වසේ ඉන්නවා, නිම්හම් කිරීම, ආනයනය, කාල රේඛාව, ගුණාංග පරීක්ෂාව. එහෙම වුණොත් ආනයනය කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. B. චිත්‍ර ඒවල් ටයිම් ලයින් නෙමේද? ටයිම් ලයින් එක අරගත්තොත් ටයිම් ලයින් එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා මෙතන තියෙන වීඩියෝ සංස්කරණ මෘදුකාංගයක් නේද? තත්පරයකින් දාන්න පුතේ ඔයා කියන එකත් කරන්න පුළුවන්. ඇනිමේෂන් එකක් කිව්වොත් ටයිම් ලයින් එකට ඇනිමේෂන් ඒවා එනවා. කාල රේඛාවත් අපිට උත්තරයක් විදිහට ගන්න පුළුවන්. ඉම්පෝට් කරන එකත් උත්තරයක් විදිහට ගන්න පුළුවන්. අපි බලමුකෝ මාකින් ස්කීම් එක පැත්තට ගිහිල්ලා චිත්‍රක සජීවනයක නිතරම භාවිතා වන උපලක්ෂණ වලට ප්‍රවේශ වීමට හා වෙනස් කිරීමට ගුණාංග පරීක්ෂක property inspector පාවිච්චි වෙනවා. චිත්‍රක සංස්කරණ මෘදුකාංගයක
එවලම් මගින් ප්‍රතිබිම්බ කප්පාදු කිරීම. ඔව් ට්‍රිම් කරන එක කරන්න පුළුවන් ක්‍රොප් එකෙන්. නෑඩි. බලමු B කියන එක්කෙනාට අදාළව ඉන්නේ කවුද කියලා. ඔව් B කියන එකට ඒගොල්ලෝ ඉම්පෝට් අරගෙන තියෙන්නේ A කියන එකට ටයිම් ලයින් අරගෙන තියෙන්නේ. කො බලන්න A කියන කෙනාට අපි තේරුවේ ලේයර් එක. ලේයර්ස් උත් ඔයගලන්ට දකින්න හම්බෙනවා. වීඩියෝ එඩිටින් නේද? 2D ඇනිමේෂන් වල තමයි අපි ඇත්තටම ලේයර් එකක් පාවිච්චි කරන්නේ. වීඩියෝ එඩිටින් අපි නේද මූවි මේක එක ගත්තොත් අපිට ලේයර් කාලේ පුරාවට සංවිධානය කරහා පාලනය කර දෙන්නේ. එතකොට ටයිම්ලයින් තමයි. ඔව් ටයිම්ලයින් තමයි එතනට වඩා හොඳ උත්තරේ වෙන්නේ නේද? ඔව්. ඒතර ලේයර් එක නෙවෙයි අතරම ලේයර් එක අපිට ඇනිමේෂන් වලයි ග්‍රැෆික් එඩිටින් වලයි දකින්න හම්බුණාට මේකට ගන්න වෙන්නේ කාල රේඛාව නේද? සෝ ඕකේ සර් එකක් වරදුනොත් ලකුණු කීයද? එකක් වැරදුනොත් ලකුණු 0.5ක් අඩු වෙනවා. right ඊළඟට කියලා තියෙනවා බෙදීම් 10ක් කිරීම සඳහා ක්‍රමලේඛයක් අවශ්‍යව ඇත. බෙදීම් 10ක් කරන්න කියලා තියෙනවා. මෙම ක්‍රමලේඛයේ එක්වරකට සංඛ්‍යා දෙකක් ආදාන ලෙස ගනු ලබයි. භාජකය ඩිවයිස ශුන්‍ය නොවන්නේ නම් බෙදීම සිදුවන අතර පිළිතුරු මුද්‍රණය වේ. භාජකයේ ශුන්‍ය වන්නේ නම් මේ විට division by 0 ලෙස මුද්‍රණය වේ. මෙම සංසිද්ධිය පහත් පෙන්වා ඇති අසම්පූර්ණ ව්‍යාජකේතය මගින් නිරූපණය වේ. දී ඇති ව්‍යාජකේතය ලෙසින්ම ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන හිස් තැන් පුරවන්න. ඔව් එතන begin එකක් තියෙනවා for counter කියන එක මේක 10 වතාවක් කියලා අපිට අරගෙන තියෙන්නේ. ඒක නිසා 1 to 10 කියලා මෙතන පුරවන්න පුළුවන්. ඊළඟට numbers දෙකක් එක සැරයකට ගන්න කියලා කියනවා. ඒක නිසා මෙතනට අපිට enter කියන වචනේ දෙන්න පුළුවන්. නැත්නම් obtain කියන වචන දෙන්නත් පුළුවන්. input කියන එක නා දෙන්නත් පුළුවන්. එතකොට if කියන වචෙන්දී මේගොල්ලෝ අරගෙන තියෙනවා. එතනදී භාජකය විදියට බිඳුව දුන්නොත් නෙමේ ගැටලු වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන number 2 if මේ හිස්තැන්ට එන්නේ number 2 number underscore 2 බිඳුවයි නම් print කරන එකට එන්නේ division by 0. else answer කියන එක කෙනාට අපිට දෙන්න පුළුවන් කවුද? number 1 කියන එක කෙනා බෙදනවා number 2 print කරන්න ඕනේ answer එක. right අපි marking scheme එක පැත්තට ගියොත් එන්නේ 1 to 10 input get read enter කියන ටික පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට number 2 equals 0 ද කියලා බලලා තියෙනවා. division by 0 කියන එක තියෙනවා. ඊළඟට number 1 divided by number 2 print answer. okay 4 එකේ range එක දෙනවට ලකුණු 0.5යි. ඊළඟට number 2 කියන එක නා බිඳුවට සමානයි කියලා අහනවට ලකුණු 0.5යි. division by 0 එකත් ඒකම තියෙන්න ඕනේ. ඊට පස්සේ input get read enter number 1 කියලා number 1 number 2 සම්බන්ධ තියෙන ලකුණු 0.5යි. අවසානයේ print කරන එකට දාලව ලකුණු 0.5යි. right හොඳයි හේසර. right 20න් කීයද කියලා දාගන්න. ඔය 0.5 වෙන එක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න ඕනද? නෑ ඒක දශම ගාන විදිහටම තමයි තියන්නේ. මොකද ඔයගලන්ට 74.5 පේපරේ මේ අන්තිමට 0.5ක් ඉතුරුනොත් ඒක මේ ඊට පස්සේ සංඛ්‍යාවට ගන්නවනේ. ගන්නෙ නෑ සාමාන්‍යයෙන් පුතේ 74.5 තිබ්බොත් 74.5 කියලා තමයි සලකන්නේ. කියන්නේ B එකක් කියලා සලකන්නේ. 75 තිබ්බොත් තමයි A එකක් දෙන්නේ. ඔතන සාමාන්‍යයෙන් 75.75 ආව 74.75 ආවොත් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ 75 ගාවට යනවා. නමුත් ඒකත් එතන මාක් කරන ගුරුවරයා සතු දෙයක්.
හරි අපිට අක්කාල එක්සෙල් ප්‍රශ්නෙත් කරලාම සෙෂන් එක නතර කරමු අද පොඩ්ඩක් පහුවෙච්ච නිසා බාධා කිරීම ආපු නිසා වසන්ත සර්ගේ ක්ලාස් එක මම හිතන්නේ 7ට තියෙනවා ඇත්තේ ටිකක් කල මේ වැඩේ කරලා එතනට යමු එතකොට මෙතන කියලා තියෙනවා පහක් දක්වා ඇති පැතුරුම්පත් කොටසින් දැක්වෙන තෝරාගත් නගර 18ක මාස 3ක ඩෙන්ගු ආසාදන අවස්ථා පිළිබඳ ව්‍යාප්තියකි. එතකොට නගරයේ තියෙනවා මාසයේ තියෙනවා අගෝස්තු ජූලි අගෝස්තු සැප්තැම්බර් කියලා තියෙනවා නගර ටික තියෙනවා. අවසානයේ තියෙනවා එකතුව උපරිම අවස්ථා ගන්න කියලා තියෙනවා. පහක් දක්වා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට ඉහත දක්වා ඇති පැතුරුම්පත් කොටස භාවිතා කරන්න. නගර 18 සඳහා ජූලි මාසයට අදාළ දත්ත නිරූපණය කරනු ලබන කෝෂ පරාසය. ඒතර ජූලි මාසයට අදාළ දත්ත පෙන්වන්න පටන් ගන්නවා මෙතනින් ඉවර වෙනවා මෙතන. එතකොට එයාගේ කොලම් එක වෙන්නේ C නේද? එහෙනම් පරාසය වෙන්නේ C3 ඉඳලා C18 වෙනකම්. එතකොට කෝෂ පරාසය C3 C18. එතකොට ඒකට ලකුණු දීලා තියෙනවා ලකුණු 2.5. 20 නේද? ඔව් මෙන්න දරුවනේ. ඔව් 18 නෙවෙයි 20. 18 කියන්නේ ත්‍රිකුණාමලයට වැටලා තියෙන වචනනේ. C20. right ඒකට දීලා තියෙනවා ලකුණු 2.5. right මෙතන මේ වෙනම C3 2 කියලා ලියලා තිබ්බනම් ලකුණු 2ක් දෙන්න කියලා තියෙනවා. නමුත් හොඳම ක්‍රමය තමයි පරාසය නිවැරදි ආකාරයෙන් ලියන එක. ඊළඟට 2 ජූලි මාසයේදී නගර 18 ඇති වූ ඩෙන්ගු ආසාදනය අවස්ථාවල මුළු එකතුව ලබා ගැනීම සඳහා C21 කෝෂය ඇතුළත් කර යුතු තනිශ්‍රිතය සිංගල් ෆන්ක්ෂන් අඩංගු සූත්‍රය ලියා දක්වන්න. right එතකොට ලියවෙන්න ඕනේ සමානයි සම් කෝෂ පරාසය නේද C3 C20. right එතකොට ඒකට දීලා තියෙනවා තව ලකුණු 2.5. ඊළඟට කියලා තියෙනවා ජූලි මාසයේදී මෙම නගර 18 හිම ඇති වූ ඩෙන්ගු ආසාදන අවස්ථාවල මුළු එකතුව ලබා ගැනීම සඳහා ජූලි මාසයේදී මෙම නගර 18 හිම ඇති වූ ඩෙන්ගු ආසාදන අවස්ථාවල උපරිම අගය ලබා ගැනීම සඳහා C22 කෝෂයට අඩංගු තනිශ්‍රිතය තෝරන්න ඕනේ max නේද වැඩි මේකනේ අහන්නේ equal max C3 C20. sorry මේ equal එක නැත්තම් වැරදි නේද? equal එක නැත්තම් අනිවාර්යෙන් වැරදි පුතේ. right හතරවෙනි එක අහලා තියෙනවා ජූලි මාසයේ ඩෙන්ගු ආසාදන වල සාමාන්‍ය අගය ගණනය කිරීම සඳහා අවශ්‍ය තනිශ්‍රිතය අඩංගු සූත්‍රය C23 කෝෂය ඇතුළත් කර ඇතයි උපකල්පනය කරන්න. මෙම සූත්‍රයේ D23 කෝෂයට පිටපත් කරේ නම් D23 කෝෂයේ දැක්වෙන සූත්‍රය. එතකොට එන්න ඕනේ C23 තියෙන්නේ අපි ලියවෙන්නේ සමානයි average C3 C20 කියලා. ඒක කොපි කරාම D23ට සමානයි average D3 D20 කියලා ලියන්න. එතකොට ඒකටත් ලකුණු 2.5ක් දීලා තියෙනවා. right එතකොට ඔය විදිහට ලකුණු 10 complete වෙනවා Excel ප්‍රශ්නෙට අදාළව. right Excel ප්‍රශ්නේ හරි ලේසි. right අපිට අද පොඩ්ඩක් වෙලාව තියෙන නිසා අපි තුන්වෙනි ප්‍රශ්න කතා කරලා යමු නේද ළමයි? හරිද? පුළුවන් නේද? හරි තුන්වෙනි ප්‍රශ්නේ පහක් දක්වා ඇති වගු 3 ගුරුවරුන්ගේ excuse me sir ඔබතේ sorry ඉස්සරහට sir equal නැතුව මේ plus එකක් දාන්නත් පුළුවන්ද? ඔව් මේ මාකින් ස්කීම් එකේ එක දීලා තියෙනවා හැබැයි ඒක එච්චර හුරු වෙන්න එපා ළමයි. එච්චර හොඳ විදිහක් නෙවෙයි ඒක. right සමාන ලකුණු දාලා පාවිච්චි කරන්න හුරු වෙන්න. right හොඳයි හේසර. එතකොට මේ වග තුනක් දීලා තියෙනවා ඒකේ ගුරුවරු ඊළඟට විෂය සහ ගුරුවරුන් සහ විෂය සම්බන්ධයෙන් right එතන කියලා තියෙනවා ගුරුවරුන්ගේ විස්තර වුණු ගනු ලබන විෂයන් ඇතුළත් පාසලේ කළමනාකරන තොරතුරු පද්ධතියේ කොටසක් දැක්වෙනවා කියලා එක් ගුරුවරයෙකුට එක් විෂයකට වඩා ඉගෙනවිය හැකි අතර එක් විෂයක ඉගෙනීම සඳහා එක් ගුරුවරයෙකුට වඩා සිටිය හැකි වේ කියලා තියෙනවා. ඉහත වගු දෙක සඳහා ප්‍රාථමික යතුරු
අදාළ වගුවේ නම සමගින් ලියා දක්වන්න. එතකොට පැහැදිලිවම අපිට ලියන්න පුළුවන් එකක් තමයි teacher කියන වගුවට අදාළව teacher ID, subject කියන වගුවට අදාළව subject code. teacher subject ආවම අපිට ටිකක් හිතලා බලන්න වෙනවා නේද? subject code එකයි teacher ID එකයි සමාන කරගෙන අපිට ලියන්න හැකියාව එනවා. නමුත් ඒක එච්චරම හොඳ උත්තරයක් නෙවෙයි. එතනට යන්න එපා. right, පැහැදිලි උත්තර දෙක teacher වගුවට අදාළව teacher ID, subjects වගුවට අදාළව subject ID. ඒතර හොඳට මතක තියාගන්න වගු දෙකේ නමක් තියෙන්න ඕනේ, ප්‍රාථමික අතුරක් තියෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. නිකන් teacher ID subject code කියලා ලියලා ඉන්න එපා. teachers යන වගුවේ teacher ID යන ශේත්‍රය, subjects යන වගුවේ subject code යන ශේත්‍රය. එතකොට ඒකට ලකුණු දීලා තියෙනවා බලමු. ඔව් ලකුණු 4ක් දීලා තියෙනවා, 2ක් හරියට ලියලා තියෙනවාට. ඊළඟට කියලා තියෙනවා දත්ත කපඩා කිරීම සඳහා වගු 3ක් භාවිත කරනු වෙනුවට තනි වගුවක් භාවිත කළේ නම් ඇතිවන එක් අවාසියක් සැකෙවින් විස්තර කරන්න. එතකොට වෙන්න පුළුවන් ලොකුම අවාසිය තමයි නේද දත්ත සමරික්තතාවය ඇති වෙන්න පුළුවන්. data redundancy would occur. right, එතකොට අපිට විස්තර කරන්න වෙනවා මේ එකම දත්තය නැවත නැවත යෙදීමේ හැකියාව ඇති වෙනවා. ඒක නිසා දත්ත සමරික්තතාවය ඇති වෙනවා. දත්ත සමරික්තතාවය ඇතිවීම මත දත්ත ඇතුළත් කිරීම, දත්ත ඉවත් කිරීම, දත්ත අප්ඩේට් කිරීම, යාවත් කාලින කිරීම ගැටලු සහගත තත්ත්ව ඇති වෙන්න පුළුවන් මේ ක්‍රියාවන් වලට අදාළව. ඒ වගේම දත්ත සමුදායට අදාළව තිබෙන විශ්වාසවන්තභාවය, දත්ත සමුදායේ නිර්වද්‍යභාවය කියන ඒවා අඩු වෙන්න පුළුවන්. එතකොට මේ disadvantage එක අවාසිය ලියනවට එක ලකුණයි, ඒක විස්තර කරලා තියෙනවට එක ලකුණක් ලැබෙන්න පුළුවන්. පළවෙනි කොටසට ලකුණු 4යි, දෙවෙනි කොටසට ලකුණු 2යි, තුන්වෙනි කොටසට ලකුණු 4ක් දීලා තියෙනවා. තුන්වෙනි කොටසෙන් අහලා තියෙන්නේ ආගන්තුක යතුර යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබේ පිළිතුරු ඉහත වගු ආශ්‍රිතව පැහැදිලි කරන්න. එතකොට ඔයගොල්ලෝ හරියට පැහැදිලි කරන්න ඕනේ ආගන්තුක යතුරක් කියලා කියන්නේ එක් වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක සාමාන්‍ය ශේෂ්ත්‍රයක් ලෙස යෙදී තිබෙනකොට එය ආගන්තුක යතුරක් විදියට හැඳින්වෙනවා. ඉහත වගු තුනට අදාළව teacher subject කියන වගුවේ subject code කියන ශේෂ්ත්‍රය තනියෙන් subject code යන ශේෂ්ත්‍රය පමණක් teacher subject යන වගුවට ආගන්තුක යතුරක් වෙනවා. ඒ වගේම කියන්න පුළුවන් teacher subject කියන වගුවේ teacher ID කියන ශේෂ්ත්‍රය තනිව එම වගුවට ආගන්තුක යතුරක් බවට පත් වෙනවා කියලා. ওই දෙකෙන් කැමති එකක් කියන්න පුළුවන් ඕගලන්ට. එතකොට උත්තර දීලා තියෙනවා a foreign key is a column or columns in one table whose values are the same as the primary key in another table. Right? එතකොට රවන් කියපු දේ. එක් වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක සාමාන්‍ය ශේෂ්ත්‍රයක් ලෙස යෙදී තිබෙන අවස්ථාවක එම සාමාන්‍ය ශේෂ්ත්‍රය අපි ආගන්තුක යතුරක් ලෙස හඳුන්වනවා. ඊළඟට උදාහරණ දීලා තියෙනවා අපි කියලා තියෙන ආකාරයෙන්. එතකොට ආගන්තුක යතුර නිවැරදිව හඳුන්වලා තියෙනට ලකුණු 2යි. ඒකට අදාළව උදාහරණ අපිට දීලා තියෙන ගානට අනුව කතා කරලා මෙන්න මේ කොටස ගැන කියලා තියෙනවට ලකුණු 2ක් වෙනම දීලා තියෙනවා. එහෙම තමයි ලකුණු 4 නිර්මාණය වෙන්නේ. හරි. පැහැදිලිද අද කතා කරපු දේවල් ටික? right. එතකොට දැන් මේ database ප්‍රශ්නේ එන්න තව ලේසි වෙනවා ඉස්සරහ papers වලට යනකොට. එතකොට එහෙනම් මම අදට මෙතනින් session එක නතර කරනවා. ඊළඟ දවසේ මේ paper එක ඉවරුණාම මම කතා කරන්න පටන් ගන්නේ 2017 paper එක. right 2017 ළමයි. ඒක නිසා 2017 paper එකේ MCQ paper එකයි second paper එකයි try කරලා තියාගන්න. දැන් අපි මේ ඉන්නේ 2012. ඒක ඉවරුණාම 2017 17 18 19 20 කියන papers ටික කතා බහ කරගෙන ඉවරුණයින් පස්සේ මම 2013 කියන paper එක කතා බහ කරන්න එනවා.
right හරි එහෙමනම් අදට මෙතනින් සෙෂන් එක මම නතර කරනවා thank you very much හැමෝටම ගිහිල්ලා එන්න ඊළඟ දවසේ අපි මේ ටික කතා බහ කරලා 2017 පේපර් එකේ MCQ එකයි essay එකටයි යොමු වෙනවා right හරි ගිහිල්ලා එන්න හැමෝටම good night thank you very much good night sir last video okay right thank you හැමෝටම thank you very much